ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටිනේ සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. මම තිලින් හෙට්ටිආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස් තල වෙත. ජනපති මෛත්‍රී පිළිගැනීමට සියලු කටයුතු සූදානම් බව ඉන්දිය අගමැති කියයි. විදේශ ඇමති ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ දූෂණවලට එරෙහිව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්. වසරේ ක්‍රිකට් මහා මංගල්‍ය හෙට අලුයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයෙන් නැරඹෙයි. අනුග්‍රහය නවීන තාක්ෂණයේ බලපෑමය Nova QST අපේ රටේ අපේම දෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. අද උදෑසන ජනාධිපතිතුමාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර මෙම දුරකථන සංවාදය අද උදෑසන සිදු වුණා. එහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගැනීමට සියලු කටයුතු මෙවන විට සූදානම් කර ඇති බවයි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දිය නිල සංචාරය ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව ප්‍රවේශයක් වනු ඇති බවටද හෙතෙම පවසා තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම සුභාශිංසන පළ කිරීමටද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළ අතර 1996 වසරේදී මෙන්ම ලෝක කුසලානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වේවායි සුබ පැතුම් එක් කර තිබෙනවා. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම දුරකථන සංවාදයේදී සිය උණුසුම් සුබ පැතුම් එක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනාවක් මත මේ මාස 15 වන දින සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනවා. මෙම චාරිකාවේදී ජනාධිපතිතුමා ඉන්දිය ජනාධිපති ප්‍රණබ් මුඛර්ජී මැතිතුමා හමු වීමට නියමිත අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ඇති. මීට අමතරව ජනාධිපතිතුමා ඉන්දිය ප්‍රධාන දේශපාලන පක්ෂ නායකින් හා අනෙකුත් ප්‍රභූන්ද මුණ ගැසීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහාද සහභාගී වනවා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාවද මෙයයි. මේ අතර ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමේ නියෝජිතයින් බහුජන සංවිධාන වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරී කමිටු සමාජිකයින් සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක නිරත වුණා. තම සංවිධාන සහ පොදු ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳව මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඉදිරිපත් කෙරුණු සියලු ගැටලු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඉදිරියේදී ඒවට විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කළා. රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම ඉතා අපහසු කාර්යයක් වුවත් මහජනතාවට දුන් ප්‍රතිඥා ඉටු කරමින් එය කළ යුතුම කාර්යයක් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරන්නේ. මෙහිදී ප්‍රශස්ති වලට වඩා විවේචන අදහස යෝජනා තමන් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා. ජනාධිපතිතුමා අද දින විදේශීය තානාපතිවරුන්ද හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී සියලු ජාතීන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරන අතරම අන්තර්ජාතික සංවිධාන සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය බවයි මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අවධාරණය කර සිටියේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් රැසක් සහභාගී වුණා. තමුන්නාන්සලා නියෝජනය කරන සෑම රාජ්‍යයක් සහ ජනතාව සමග වඩා හොඳ මිත්‍රශීලී භාවයකින් අපේ හිතවත්කම් වැඩි දියුණු කරගෙන ජාතික හා අන්තර්ජාතික ප්‍රශ්නවලදී හිතාමත්ම ඉහළ සහයෝගයකින් කටයුතු කිරීම තුළ අප දෙපාර්ශ්වයන්හි ශක්තිය සියලු ආකාරයෙන් වර්ධනය වෙන බව මම විශ්වාස කරනවා. අපි පසුගිය ජනාධිපති වරණයේදී ජනතාවට දුන්නු පොරොන්දු තුළ ප්‍රධාන වශයෙන්ම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස තහවුරු කරමින් රට තුළ යහපාලනයක් ඇති කිරීම සඳහා අපි ජනතාවට ප්‍රතිඥා දුන්නා, පොරොන්දු දුන්නා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධනය කරමින් විධායක ජනාධිපති ධූරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කරමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කර ජනතාවගේ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපේ රටේ පවතින දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී බව සැබෑව. ඒත් අපේ දේශපාලන සංස්කෘතියේ යම් දුර්වලතාවයන් සහ අඩුපාඩු තිබෙනවා. ඒ වගේම පසුගිය රජයේ පැවති කාලේ සංවර්ධනයට වැය කරන ලද මුදල්
දේශීය හා විදේශීය වශයෙන් නිසි ලෙස ඒ සංවර්ධන කටයුතු සඳහා සැබෑ ලෙසම වියදම් වුණාද කියන ප්‍රශ්නේ සොයා බැලීමේදී බොහෝ වංචා දූෂණ සහ අක්‍රමිකතා රාශියක් සිදු වී ඇති බව අපිට පෙනී ගියා. ජනාධිපතිවරයාගේ අසීමිත බලතල ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තුව නිසි ලෙස ශක්තිමත් විය යුතුයි. දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතුයි. ඒ නිසා අවශ්‍ය නව මැතිවරණ ක්‍රමයක් සඳහා මේ දිනවල අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ නිර්දේශ කළ ප්‍රවෘත්ති දැනගැනීමේ අයිතියට නිදහස් පනතක් වශයෙන් අපි මේ දින 100 වැඩපිළිවෙලට ඇතුළත් කරලා තිබෙනවා. ඒ අනුව තොරතුරු දැනගැනීම සඳහා අවශ්‍ය පනතේ කටයුතු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් අපේ මූලික ප්‍රවේශය මේ වන විට ඇති කරලා තිබෙනවා. සිය බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කිරීමෙන් පසු අමරිකාවට පැමිණි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා හමු වුණා. මෙම හමුව දෙරටේ සියලු අංශයන්හි සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වැදගත් වී තිබෙනවා. Good afternoon, everybody. It's my great pleasure to welcome Foreign Minister Samarawira from Sri Lanka. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මම මේ මොහොතේදී ඊටම සාදරයෙන් පිළිගන්නවා. එසේම මේක ඊටම වැදගත් අවස්ථාවක්. ඒ මොකද කියනවා නම් සාර්ථක වගවීමේ ක්‍රියාවලියක්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, දූෂණයට එරෙහි සටනත් වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින් එක්ව පසුගිය ජනවාරි 8 වෙනිදා පැවති ඓතිහාසික මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කර නව වෙනසක් සිදු කළා. ඒ අනුව තේරීපත් වූ ශ්‍රී ලංකා නව රජය විසින් ඉදිරිපත් කර ඇති දිනසියේ වැඩපිළිවෙල අපි ඊටම සතුටින් පිළිගන්නවා. ඒ වගේම මේ වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග සාර්ථක වන ලෙස අපි සුබ පතන අතර වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානව නව රජයේ අදහස් සාකච්ඡා කිරීමටත් අප සූදානමින් පසුවනවා. And we look forward to working with them. Thank you. Thank you. Thank you, Secretary of State Kerry, for a warm, cordial welcome. It is indeed a great pleasure for me to be here in Washington, and I come here at a time when Sri Lanka මාහට ලබා දුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙන් මම පළමුව ස්තුතිවන්ත වෙනවා. එසේම මෙලෙස වොෂින්ටනයට පැමිණීමට ලැබීම මට ඉතාම සතුටක්. මම මෙලෙස පැමිණ සිටින්නේ මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය ලේකම්තුමා කියූ පරිදි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් හා ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු නව බලාපොරොත්තු රැසකින් යුතු දින 100 වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නව පුනරුද්ධ මාර්ගයක් වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින මොහොතකයි. එසේම ප්‍රතිසන්දාන ක්‍රියාවලිය ඉතා ගෞරවාන්විතව ඉදිරියට සිදු කරගෙන යාමටත් අප බලාපොරොත්තුවෙන් පසුවනවා. එසේම නව ගිවිසුම්ද සමගින් ඇමරිකා එක්සත් ජනපදයේ සමග පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අප බලාපොරොත්තුවෙන් පසුවනවා. එසේම රාජ්‍ය ලේකම් ජෝන් කේරි සහ ඇමරිකාව සමග වඩා සමීපව කටයුතු කිරීමටද අප බලාපොරොත්තු වෙනවා. එසේම ඇමරිකාව යනු අපට තර්ජනයක් නොවන බව හා අපට ලැබුණු කදිම වරප්‍රසාදයක් බවත් මම මේ මොහොතේදී ඉතා සතුටින් ප්‍රකාශ කරනවා. the United States of America is not a threat but a great opportunity. Thank you. Thank you, my friend. Thank you. Thank you, sir. Thank you. Thank you very much, everybody. Thank you. Please. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ හෙට දිනේදී රැස්වීමට නියමිත සමස්ත ලංකා කාරක සභාවේදී දේශපාලන වශයෙන් ඉතා වැදගත් තීරණ කිහිපයක් එදිනට ගැනීමට නියමිත බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ කොළඹ ඩාලිපාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එහි තීරණ හෙට පස්වරුවේ පැවැත්වෙන පක්ෂයේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී පක්ෂ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්ම වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ. එම නවපත්වීම් විධායක සභාවෙන් පසු රැස්වන පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී අනුමත කෙරෙනු ඇති. අද අපේ පක්ෂයේ නිලධාරි මණ්ඩලය හමු වුණ අධිකරු ජනාධිපතිතුමත් එක්ක අද අපි සාකච්ඡා කරුවේ හෙට දිනේ පවත්වන ප්‍රධාන කරුණු කීපයක් ගැන. හෙට හවස 4ට අපි පේගම පරිශ්‍රයේදී අපි පවත්වන්න යනවා ප්‍රවෘත්තිපත් සාකච්ඡාවක්. ඒ ප්‍රවෘත්තිපත් සාකච්ඡාවේදී උණුසුම් පුවත් ගණනාවක් අපි
තමුන්නාන්සට ලබා දෙනවා. එතෙක් මට අපිට කියන්න පුළුවන් වෙන්නේ අද දිනේ අපි පක්ෂයේ හෙට දවසේ කරන්න තියෙන කරුණු රාශියක් ගැන කතා කරුවා කියලා. නමුත් අපි කිසිම අලුත් නිලධාරී මණ්ඩලය ගැන කතා කරුවේ නැහැ. වෙනත් කළ යුතු සංශෝධන ගණනාවක් ගැන කතා කළා. ඒ අනුව හෙට දිනේදී අංග සම්පූර්ණ පිළිතුරක් අපි ඔබතුමන්ලට ලබා දෙනවා අපේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව. ඒ අයට අපි ආරාධනා කරලා තියෙන හෙට විධායක සභාව. ඒගොල්ලෝ නිල බලයෙන්ම විධායක සභාවේ සභිකයින්. ඒ අනුව ඒ අයට අවශ්‍ය ආරාධනා පත්‍ර අපි යවලා තියෙනවා. ඒ ගැන කතා කරුවේම නැහැ. ඒ කියන්නේ තාම අදහසක් ඇති වෙලා නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛතම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාමත් ඒ පිළිබඳව සාකච්ඡාවක් කළා නැහැ. අපි දැනට බලාපොරොත්තු වෙන්නේ හෙට දවසේ අපේ නව නිලධාරී මණ්ඩලය නව සභාපතිතුමාට පත් කරගන්න. ඒ පත් කරගත්තට පස්සේ අපි කොහොමද ඊළඟ කටයුතු කරන්න කියලා අපි නැවත සාකච්ඡා කරනවා. ඒ නිසා තාම කිසිම ආකාරයකින් කිසිම කරුණක් ගැන අපි සාකච්ඡා කරුවේ නැහැ. අඩු ගානේ මේ පක්ෂ විසින් හෝ අපිට දන්නලත් නැහැ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අපේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධවත් ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනය කරන ඉදිරි කටයුතු සම්බන්ධවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒකෙදී අපි ඔක්කොම එකමුතුව ක්‍රියා කරන්නත් ඒ වගේම අපේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාත් එකතු කරගෙන අපි ඒක ක්‍රියාමාර්ග කඩුගම කරමු කියන එකත් සාකච්ඡාවට වාර්තා කරා. තවත් නොඑකයි එක එක විදිහ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. අපේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන තමයි කතා කරේ. මම හිතනවා ඒක හුඟක් සාර්ථකයි. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියොත් අපිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිට එක හිටපු සන්ධානය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ ගැන කතා වුණේ නැහැ. මම මේක දන්නේ නැහැ නේ. අපි සාකච්ඡා කරා දැන් 14 වෙනිදා අපේ නිලධාරී මණ්ඩලයේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවෙත් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. සම්ප්‍රදායානුකූලව ඒ වෙනස් වීම මූලික වශයෙන් පක්ෂයේ ක්‍රියාකාරී ඉහළම මණ්ඩලයට දීලා ඒගොල්ලන්ගේ අනුමැතිය ගත්තා. ඒ හින්දා ඒවා ඔක්කොම හෙළිදරව් වෙනවා 14 වෙනිදා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පෙරවරුවේ ජර්මන් තානාපතිතුමා හමු වුණා. ඒ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරමින් ජර්මානු තානාපති ජර්ගන් මොහට් මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙලෙස හමු වුණා. මෙහිදී ජර්මානු තානාපතිතුමා වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල අගය කර ඇති අතර ඒ සඳහා සහයෝගය ලබා දෙන බවද තානාපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සාකච්ඡාවලින් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍යයට අදහස් පළ කළා. අද ජර්මන් තානාපති අපිත් එක්ක ආවේ සුහඳව අප ආණ්ඩුවට යහපාලනය සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අගමැති ආණ්ඩුව තුළ කොයි ආකාරයෙන්ද උදව් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ප්‍රථමයෙන්ම කියපු දේ තමයි බොහොම විවෘතව කරන ආණ්ඩුවක් නිසා අපි අගය කරනවා. මීට පෙර කතා කරන්න හැකියාව ඇති නොවන එක දැන් විවෘත කරලා ඇති කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ප්‍රශංසාව ලක් කරා. ඒ වගේම අපත් එක්ක කතා කරන විට අපට පේනවා නොඑක් කිවිසුම් යටපත් වෙලා ගෙවන්න තියෙන ඒවා අපේ බැගෑපැත්ත ඉල්ලනවා. කරුණාකර ගිය ආණ්ඩුවේ නොකරපු දේවල් කරන්න කියන එක. අපි තානාපතිට කිව්වේ කරුණාකර ලිඛිතව අපිට ඉදිරිපත් කරන්න. මොකද අපේ ජනතාවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි මොන වගේ කිවිසුම් ඇති වෙලා කඩාකප්පල් කරලා තිබෙනවද කියන එක. නැවත අපි වුණ දේ වුණා. කරුණාකර අපේ ජනතාවට උදව් කරන්න පුළුවන් විදිහකට අප පත්තර තියෙන ආණ්ඩුවතුනි අපට උදව් කරන්න මේ ජනතාවට ඒකේ ප්‍රතිලාභය ලබලා දෙන්න. ඒක බොහොම සතුටින් පිළි අරගෙන ජර්මන් ආණ්ඩුවත් සමග සාකච්ඡා කළා කොහොමද ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලංකා ජනතාවට උදව් කරන්න පුළුවන් වන්නේ කියලා අපිත් එක්ක නැවත සාකච්ඡා කරනවා කියන එක තමයි මට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ. දින 100 නිවාස 50000 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි නිවාස හා සමෘද්ධි කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා වූ නිවාස අවශ්‍යතාව හඳුනා ගැනීමේ සංගණනයක් මේ වන විට ක්‍රියාත්මක බවයි. වර්තමාන රජයේ නව නිවාස වැඩසටහන හැටියට දින 100ක් ඇතුළත නිවාස 50000කට ආධාර උපකාර කිරීමේ වැඩපිළිවෙල සඳහා මේ වන විට කැබිනට් අනුමැතියක් අංග සම්පූර්ණව ලැබිලා තිබෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා දින 100ේ අද්විතීය නිවාස වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ ඉතාමත්ම ශක්ති සම්පන්නව මේ ඓතිහාසික යුග මෙහෙවර 50000කට ආධාර උපකාර කිරීමේ ඓතිහාසික නිවාස විප්ලවය ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. ප්‍රජාවත් දායක කරගත් සහභාගීත්ව සංවර්ධන රටාවේ වැදගත් පියවරක් හැටියට මේ නිවෙස්
50,000ක් ඉදිකිරීමේ ඒ ඓතිහාසික යුග මෙහෙවර ක්‍රියාත්මක කරන්නට මේ වැඩසටහන සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂයක ඉතාමත්ම සහන පොලි නිවාස ණයක් ලබා දීලා පොලිය 3.75යි අපි රුපියල් මිලියන 5000ක් මේ වැඩසටහන සඳහා යොදවන්නට රජය මැදිහත් වෙනවා. මෙම වැඩසටහන සහභාගීත්ව සංවර්ධනයේ ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අපේ අරමුණ නිවාස 50000 වැඩසටහන මේ දින 100 තුල ආරම්භ කිරීම. අපි බලාපොරොත්තු වෙනවා වසර අවසන් වෙන විට මේ 50000 අංග සම්පූර්ණව අවසන් කරලා ඒ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන සියල්ලක්ම ප්‍රසිද්ධියේ ජනතාව අතට පත් කරලා ඒ තොරතුරු නාම ලේඛන දත්ත සියල්ලක්ම ඉදිරිපත් කරන්නට මේ වැඩසටහන සම්ප්‍රදානුකූල නීති රෙගුලාසි රාමු වලට කොටු වෙලා හිර වෙලා තද වෙලා එකතැන පල් වෙන්නට යන වැඩසටහනක් නෙමෙයි. අවශ්‍ය අවස්ථාවන් වලදී රාමුවෙන් පිටපැනලා පොදු ජනතාවගේ යහපත උදෙසා පැහැදිලිවම සහභාගීත්ව සංවර්ධනයේ ආදර්ශමත් වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කිරීමේ අරමුණ සාක්ෂාත් කරන්නට දැන් පැහැදිලි නිවාස සංගණනයක් බිම් මට්ටමින් කොට්ටාස මට්ටමින් ක්‍රියාත්මක වෙනවා යථාර්ථවාදී නිවාස අවශ්‍යතාවය අවබෝධ කරගන්න. අපේ අදහසක් තියෙනවා මට කියන්න බෑ දින 100 ඇතුළත මේක ක්‍රියාත්මක වෙනවා. මේ හැම නිවසකටම සෙවන සරණ නිවාස කැපකරු ක්‍රමයක් කරහා තවත් නිවාස දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ අතර නිවාස සංවර්ධන අධිකාරියේ සෙවන අරමුදලට ආධාර පිණිස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් මෙහිදී රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීමද විශේෂත්වයක්. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම පිළිබඳව කනකාටුවට පත්වන බව ජාතික හෙළවුරුමය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් වන වත්මන් රජයේ පාර්ශවකරුවෙකු වීමට දෙමළ ජාතික සන්ධානයට වගකීමක් ඇති බවයි. මම හිතන්නේ තව දින 20කින් වගේ ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වීමට නියමිත මාර්තු මාසේ. ඉතින් ඊට ප්‍රථම යෝජනාවක් සම්මත කරගනිමින් දේශීය වශයෙන් ජාත්‍යන්තරයටත් මේ ලබා දෙන පණිවිඩය තුලින් අපිට පේන්න තියෙන්නේ නැවත තුවාල පාරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට වෙනවා මෙතන ඉතා පැහැදිලි කවුද මේ ජාතිවාදයේ බෙදුම්වාදය සහ මේ පරිගැනීමේ වෛරේ චේතනාවෙන් කටයුතු කරන්නේ කියලා. වගකීමක් තියෙන්න ඕන මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමාට. දෙමළ නායකත්වයෙන් අපි ඉල්ලා සිටින් මේ ආකාරයට කටයුතු කරන්න එපා. මොකද පසුගිය ජනාධිපතිවරණයේ ලැබිච්ච ප්‍රතිඵල දිහා බැලුවම අපි සියලු දෙනාම දන්නවා සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ ක්‍රියාදාමයට දෙමළ ජනයා දායක වුණා. දැන් ඒක මං හිතන්නේ ආපහු පළුදු කරලා දෙමළ සමාජය වෙනම පවත්වාගෙන යන්න දරන මේ උත්සාහය ගැන අත් වශයෙන්ම අපි කනගාටුවටපත් වෙනවා. දෙමළ ජාතික සන්ධානය වගකීමක් තියෙනවා. මේ ජාතික සමගි සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් වෙන්න. ඒකේ වගකීම් ගන්න. ඒකෙන් ඇයි යවුන් බැහැර වෙලායි? ඓතිහාසික පුදබිම් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය නමින් ආරම්භ කර ඇති වැඩසටහන වෙත පුරාවස්තු කොල්ලකෑම් පිළිබඳව ජනතාව දන්නා කරුණු හෙළි කරන ලෙසද මෙම මාධ්‍ය හමුවේදී ඉල්ලීමක් සිදු කෙරුණා. ලංකාවේ පසුගිය කාල වකවානුව තුලත් පිට දකින්න ලැබිච්ච විශේෂත්වම මේ පුරාවිද්‍යා ස්ථාන වල පවතින නිදන් මංකොල්ලය ගැන. අපි ඉල්ලා සිටිනවා ජාතික උරුමයන් පිළිබඳව ඒ පුරාවිද්‍යා මංකොල්ලකෑම් පිළිබඳව විමර්ශන කොමිසමක් ඇති කරලා ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිද්ධ කරලා කටයුතු කරන්න කියලා. මේ නිදන් මංකොල්ල කාපු තොරතුරු තිබේ නම් එවැගේම පුරාවිද්‍යා වටිනාකම් බහඬ යම් යම් තැන්වල තිබේ නම් ඒ සියල්ල පිළිබඳව අපි දැනුවත් කරන්න අපි ඒ සඳහා විශේෂ වැඩසටහනක් මේ ඓතිහාසික පුදබිම් රැකගැනීමේ ජාතික ව්‍යාපාරණයෙන් ආරම්භ කරලා තිබෙනවා. සී ජයවර්ධනපුර ජයසේකරාරාමයේ පාර්ලිමේන්තු රාජ්‍ය විහාරස්ථානයට ලබා දෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම විශේෂ දුරකථන අංක දෙකක් 011207යි 96 කියන දුරකථන අංක වලට දැනුම් දෙන්නත් පුළුවන්. අපි මේ සියල්ලක්ම මේ විමර්ශන කොමිසම ලබා දීලා නිසි විමර්ශනයක් කරන්න අවස්ථාව ලබා දෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අද පසරුවේ මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි. ගාල්ලේ පාවෙන අවිගබඩාව හා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලක්නා ලංකා අවිගබඩා සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රකාශයක් ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තර ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. සිව්වන ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබෙනවා.
ගුවන් විදුලිය සහ ජාත්‍යන්තර ගුවන් විදුලි දිනයේ පසුබිම පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ. වර්තමානයේ වන විට මාධ්‍ය සමාජය තුළ පෙරලිකාර වෙනස්කම් ඇති කිරීමට සමත් මෙවලමක් බවට පත් වී තිබෙනවා. ඒ අතරින් ගුවන් විදුලිය 1995 වසරේ සිට ලෝකයේ තුල ප්‍රබල සමාජ මෙහෙවරක නිරත වනවා. දෘශ්‍ය ආලෝකයට වඩා අඩු අගයක් දරන සංඛ්‍යාත මගින් විද්‍යුත් චුම්බක තරංග නිදහස් අවකාශය තුලින් සංඥා සම්ප්‍රේෂණය කිරීම ගුවන් විදුලි තරංග ලෙස සැලකෙනවා. 1888 වසරේදී හෙන්රි හාර්ට්ස් නැමැති ජර්මන් ජාතික විද්‍යාඥයෙකුට විද්‍යුත් චුම්බක තරංග සහ රේඩියෝ සංඛ්‍යාත සොයා ගැනීමේ ගෞරවය හිමි වනවා. අනතුරුව 1893 දී නිකොලා ටෙස්ලා ප්‍රථම වරට රැහැන් රහිත සංඥා හෝමාරු ක්‍රමය ප්‍රායෝගික බව පෙන්වා දුන් නමුත් ප්‍රථම සංඥා හෝමාරු ක්‍රමය 1895 දී භාවිතා කරනු ලැබුවේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි විසින්. එතැන් පටන් මේ දක්වා නව්‍යකරණය සමග ජනතාව අතරට පැමිණි ගුවන් විදුලිය වර්තමානයේදී ගුවන් විදුලි නාලිකා හරහා ජනහදවත් තුළට සමීප වී තිබෙනවා. ලෝක ගුවන් විදුලි දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2011 වසරේ නොවැම්බර් 3 වෙනිදා 36 වැනි යුනෙස්කෝ ප්‍රධාන සමුළුවේදී. එහිදී ස්ප්‍රාන්‍ය ගුවන් විදුලි ශාස්ත්‍ර පීඨයෙහි යෝජනාවකට අනුව සෑම වසරකම පෙබරවාරි 13 වෙනිදා ලෝක ගුවන් විදුලි දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් අරමුණ වූයේ ගුවන් විදුලියේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම, තොරතුරු සම්ප්‍රේෂණයේ පහසුකම් සැලසීම සහ ගුවන් විදුලියේ ප්‍රචාරණයන් අතර ජාලයන් උසස් තත්ත්වයක් කරා ගෙනීමයි. සිව්වන වරටත් මෙවර පැවැත්වෙන ලෝක ගුවන් විදුලි දිනයෙහි තේමාව වී ඇත්තේ ආරක්ෂාව, රැකවරණය, තාරුණ්‍ය සහ රේඩියෝවයි. ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සුරතලාබවට පත්වෙමින් දශක දෙකකට ආසන්න කාලයක් හමුදාවට අභිමානයක් ගෙන ආ කූග නැමැති සිංහයා මිය ගොස් තිබෙනවා. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී මෙම සිංහයාට අවසන් බුහුමන් දක්වා භූමදානය කළ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. කූගර්ගේ වංශයේ නිජබිම දකුණු අප්‍රිකාව. කූගර් උපත ලබන්නේ 1996 වසරේ ජූනි මාස 1 වෙනිදා. එවකට ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙම කුඩා සිංහයා සිංහ රෙජිමේන්තුවට තිළින කර තිබෙන්නේ එම වසරේම අගෝස්තු මාස 3 වෙනිදායි. ඉන්පසුව ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සුරතලා බවට පත් වූ කූගර් වසර 19කට ආසන්න කාලයක් සිංහ රෙජිමේන්තුවට ආඩම්බරයක් ගෙන දුන්නා. අබේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානය තුළ වැජබෙමින් සිටි කූගර් කාගේත් ආදරයට පාත්‍ර වුවත් එම සත්වයා වෙතින් සිංහ රෙජිමේන්තුවටද ගෙන ආවේ මහත් වූ අභිමානයක්. හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාද කූගර් සිංහයාට දැක්වූයේ දැඩි ආදරයක් සහ සෙනෙහසක්. කෙටි කලක් රෝගාතුරව සිටි කූගර් සිංහයා පසුගියදා මිය ගොස් තිබෙනවා. මේ යන විට කූගර් රුසින් අඩි 2.5ක් සහ දිගින් අඩි 5ක් පමණ වුණා. කූගර්ගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කරමින් මතක වස්ත්‍ර පූජාව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කරන්නට අබේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීන් කටයුතු කළා. දවසේ පුවත්පත් විපරම දැන්. ලක්බිම විදේශ ඇමති ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවේදී මානව හිමිකම් චෝදනා කල් දමන්නැයි ඉල්ලීමක්. රුපියල් 10,000 වැටුපක් නොවදීමනාවක් වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කරවන්න මෛත්‍රී චන්ද්‍රිකා මහින්ද එක්විය යුතුයි. බස්නාහිර පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ලියවිල්ලක්. කුඩු ඒම වළක්වන්න ජනපතිගෙන් වැඩපිළිවෙලක්. පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප ගැසට් කරන්නයි උද්ඝෝෂණ. දුමින්ද තෙවැනි දිනටත් CIDයට කැඳවයි. දැනට පැය 20ක් ප්‍රශ්න කරලා. දිනමින මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු ආණ්ඩුවක් අගමැති රනිල් කියයි. පුළුවන් නම් වත්කම් හෙළිකර පෙන්වන්න. මුදල් ඇමති රවිගෙන් ගෝඨාට අභියෝගයක්. මහින්දට ලැබුණු ලක්ෂ 58ම පෞද්ගලික ඡන්ද නොවේ. විපක්ෂ නායක. රාජකීයයෝ අධි ආරක්ෂිත කලාපවල ඉඩම් හා දේපල නිදහස්. උමා ඔය ව්‍යාපෘතිය සති 3කට නවතී. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ මූල්‍ය වංචා සොයන්න හෙළවුරුමෙන් පැමිණිල්ලක්. තැන්පත්කරුවන්ගේ සල්ලි දෙන්න මම කැමතියි. ලලිත් සංගම් නියෝජිතයන්ගේ සහාය මදිලු. දිවයින උතුරු පළාත් සභාවේ ස්වයං පාලන ඉල්ලීම. කොටියා මල්ලෙන් එළියට. දූෂිතයන්ට නාම යෝජනා දුන්නොත් මේ රජයට එරෙහිව පාරට බහිනවා. ඉඩම් ඇමති MKDS ගුණවර්ධන. විග්නේශ්වරන් යෝජනාව වහාම ඉල්ලා අස්කරගත යුතුයි. නිමල් සිරිපාල.
ජාතිවාදයේ වපුරා වාසි ගැනීමට තැත් කිරීමක්. ජෙනරල් ෆොන්සේකා මහා ඡන්දයට බැසිල් නෑ සහතිකයි. WDJ සෙනවිරත්න මව්බිම අසුනක් නොලැබුණු ගැබිනි මව බසයෙන් විසිවී පාරට වැටිලා. දරුවා බිහි කරන්න තිබුණේ තව සති දෙකයි. බරපතල තත්වයෙන් මහනුවර රෝහලට ඇතුළත් කරලා. අයියාගේ පිරිමි දරුවන් දෙදෙනා මල්ලි රුපියල් 25000කට විකුණලා. සතොස අද සිට බාණ්ඩ 10ක මිල අඩු කරයි. වරාය නගරයේ වැඩ නවත්වනවා. දැන් කෙටි විරාමයක්. දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ඊයේ පොරපිටියක් බවට පත් වුණා. ඒ එරට විපක්ෂ පාර්ලිමේන්තුවරයෙකුගේ කලහකාරී හැසිරීමක් හමු වී. ඊයේ පැවති දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ජොකබ් සුමා සිය වාර්ෂික දේශනය ඉදිරිපත් කළා. දේශනය අතරතුරදී නැගී සිටි එරට ආර්ථික නිදහස වෙනුවෙන් සටන් වදින්නන්ගේ EFF පක්ෂයේ වාමංශික ක්‍රියාකාරයෙකු හා එම පක්ෂයේ නායක ජුලියස් මලේමා දිගින් දිගටම ජනාධිපතිවරයාගේ දේශනයට බාධා එල්ල කළා. එහිදී EFF පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ද සිය නායකයාට සහාය පළ කරමින් සභාගර්භය තුළ ഘോഷාකාරී අයුරින් හැසිරුණා. රජයේ අරමුදලින් අමරිකානු ඩොලර් මිලියන 23ක් භාවිතා කර සිය පෞද්ගලික නිවස අලුත් වැඩියා කිරීම පිළිබඳව කරුණු විමසමින් EFF පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ජොකබ් සුමාට දිගින් දිගටම අභියෝග එල්ල කළා. එහිදී ഘോഷාකාරී තත්ත්වය නවත්වා සභාගර්භයේ අසුන් ගන්නයි දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ කතානායිකා බලිකා බේඩ් EFF පක්ෂ සමාජිකයින්ට දැනුම් දුන්නා. කතානායකවරියගේ අවවාදයේද නොතකා විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කලහකාරී අයුරින් හැසිරීම නිසා පාර්ලිමේන්තු ආරක්ෂකයින් EFF පක්ෂ නායක ජුලියස් මලේමා සහ තවත් මන්ත්‍රීවරයෙකු සභාගර්භයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළා. එහිදී විපක්ෂයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර එම මන්ත්‍රීවරුන් හා ආරක්ෂකාංශ නිලධාරීන් අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා. ගැටුම්කාරී තත්ත්වයත් සමග විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටතට යාම නිසා පාලක ANC පක්ෂයේ මන්ත්‍රීවරුන් තනිවම සභාවාරය ඉදිරියට ගෙන ගිය බවයි වාර්තා වන්නේ. නව සම්බාධක පනවන බවට යුරෝපා සංගමේ රුසියාවට අනතුරු අඟවනවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් අවධානය තවත් ලෝ වටා පුවත් කිහිපයක් වෙතටයි. එළඹි සාමගියසුම කඩකර යුක්‍රේනය වෙත තවදුරටත් අනිසි බලපෑම් එල්ල කළහොත් රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට යුරෝපා සංගමය අනතුරු අඟවනවා. කෙසේ වෙතත් මෙම අනතුරු හැඟවීම හා එළඹි සාමගියසුමද නොතකා රුසියානු කැරලිකරුවන් හා යුක්‍රේන හමුදාව අතර තවදුරටත් ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. කොලොම්බියානු රජය හා ෆා කැරලිකරුවන් නව සාම ගිවිසුමකට එළඹ තිබෙනවා. අදාළ සාම ක්‍රියාවලිය සඳහා සිය සතුට ප්‍රකාශ කරමින් ඇතැම් කොලොම්බියානු වැසියන් උත්සව පවත්වමින් විනෝද වන බවයි විදේශ වාර්තා පැවසුවේ. පසුගියද ඇරඹිසිය මැදපෙරදිග සංචාරයට සමගාමීව සෞදි අරාබියට පැමිණි බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු එරට පිහිටි පෞරාණික ස්ථාන කිහිපයක් දැක බලා ගත්තා. දින 411ක් පුරා සිරදඬුවම් විදි අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදී මොහමඩ් ෆාම් ඇප මත මුදා හැරීමට ඊජිප්තු අධිකරණය කටයුතු කළා. එහෙත් ඔහු සමග සිටි අනෙක් මාධ්‍යවේදියා වන බහර් මොහමඩ් තවමත් එරට සිරබහරේ පසුවනවා. නැවතත් නවසීලන්තයේ සමග පසුගිය දිනවල පැවති තරඟවලදී සිදු වූ අඩුපාඩු හොඳින් තේරුම්ගෙන හෙටින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මනා සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3ට පමණ ආරම්භ වන තරඟයට නියත වශයෙන්ම ලසිත් මාලිංග ක්‍රීඩා කරන බවයි මැතිව්ස් පවසන්නේ. කෙසේ වෙතත් හෙට ක්‍රීඩා කරන කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ. 11 වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබේදී අප සූදානම් වර්ල්ඩ් කප් හිස්ටරි තුලින් පසුගිය ලෝක කුසලානයේ මතකයන් අවදි කරන්නට. දෙදහස් 11 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වයේ හිමි වුණේ ආසියාවට. ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් 3 කේන්ද්‍ර කරගනිමින් තරඟ පැවැත්වුණා. 2011 වසරේදී 10 වන ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ වැදුණු කණ්ඩායම් සංඛ්‍යාව 14ක්. රටවල් 7 බැගින් A, B වශයෙන් ඛණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ඒ ඛණ්ඩය යටතේ. පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිම්බාබ්වේ, කැනඩාව සහ කෙන්යාවද ඒ ඛණ්ඩයට අයත් වුණා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයේ එක්කලේ කුමාර් සංගක්කාර, උපනායකත්වය මහිලි ජයවර්ධනට හිමිව තිබුණා.
උපුල් තරංග TM දිල්ෂාන් තිලන් සමරවීර චාමර සිල්වා චාමර කපුගෙදර ඇන්ජලෝ මැතිව්ස් තිසර පෙරේරා නුවන් කුලසේකර ලසිත් මාලිංග දිල්හාර ප්‍රනාන්දු මුත්තයා මුරලීධරන් අජන්ත මෙන්ඩිසා රංගන හේරත් සෙසු ක්‍රීඩකින් බවට පත් වුණා. එම තරගාවලියේදී සුපිරි කණ්ඩායම් 8 අතරට ඒ කණ්ඩායම් සුදුසුකම් ලැබුවේ පාකිස්තානයේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය. B කණ්ඩායම් දකුණු අප්‍රිකාව ඉන්දියාව එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් සුදුසුකම් ලැබුවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එංගලන්ත කණ්ඩායම ලකුණු 229ක් රැස් කළේ කඩලු 6ක් පමණක් දැවි. පිළිතුරින් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩලු ලකුණු දෙවි ලකුණු 231ක් රැස් කරමින් ජයග්‍රහණයේ සන්තුවන් කරගත්තේ අවසන් පූර්ව වටේට තේරීපත් වෙමින්. That is smashed it through the offside. Well, that's in the air and it's way down towards mid-wicket. Will it go off? This is more example of what David Lloyd. සුපිරි කණ්ඩායම් 8 දෙනාගේ වටේ අවසන් පූර්ව වටේට තේරීපත් වන අනෙක් කණ්ඩායම් වන්නේ නවසීලන්තයේ ඉන්දියාව සහ පාකිස්තානය. අවසන් මහා තරගයේ සුදුසුකු තේරීමේ පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව තරග වැදුනේ ප්‍රබල නවසීලන්තය සමග. මෙම තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවට වාසදායක තත්ත්වයක් උදා කරමින්. එහිදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 217ක් තුල දපා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ජය ගන්නේ කඩලු 5කින්. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමත් සමගම සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැඩි විශ්වාසයකින් පසු වුණා. ඒ 1996න් පසුව යලිත් මව්බිමට ලෝක කිරුළක් ජයග්‍රහණය කිරීමේ පහස විඳ ගැනීමට හැකිවිය යන බලාපොරොත්තුයින් අවසන් මහා තරගය මෙවර පැවැත්වුණේ අප්‍රේල් මාස 2 වෙනිදා. එදින තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බයි නගරයේ පිහිටි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී. තරගයේ නැරඹීම සඳහා 35000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් දක්නට ලැබුණු අතර එයින් බහුතරයක් ඉන්දිය ක්‍රීඩා ලෝලීන් වුණා. එහි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ද තැන තැන දක්නට ලැබීම විශේෂත්වයක්. එහි ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වූ ක්‍රීඩා ලෝලීන්ද අති විශාල පිරිසක් රැඳී සිටියා. ප්‍රේක්ෂක ඔල්වර්සන් මධ්‍ය උරගා බැලූ කාසේ වාසිය හිමි වුණේ කුමාර් සංගක්කාරට. ඉනිම ආරම්භ කිරීම සඳහා උපුල් තරංග සහ ටීම් දිල්ෂාන් පිටියට පිවිසියා. ඉන්දිය පන්දු යවන්නන් හමුවේ තම සුපුරුදු වේගවත් පිටිහරමය දියත් කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. පළමු කඩුළු ලකුණු 17ක්ව සටහන් වන විට දැවී ගියා. ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියකදී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය 6 වන පිතිකරු බවට පත්වීමට තිලකරත්න දිල්ෂාන් මෙහිදී සමත් වනවා. දිල්ෂාන් අවසන් තරගයේදී රැස් කළේ ලකුණු 33ක් පමණයි. ඉන්පසු පිටියට එක් වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සමතාවයක් ගොඩනැගුවා. සංගක්කාර ලකුණු 48යි. සුපිරි පිතිහරමයක් දියත් කළ මහේල ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරගයකදී ශතකයක් වාර්තා කළ දෙවනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් නොදවී ලකුණු 23ක් ලබා ගත්තා. Mahela Jayawardena, a high-class innings from a high-class player. අවසන් පන්දුවර කිහිපයේදී මහේල සමග එක් වූ තිසර පෙරේරා ඉන්දිය පන්දු යවන්නට ඉතා හොඳින් පහර දුන්නා. තිසර පන්දු 9කදී ලකුණු 22ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නිමිති පන්දුවර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තා. අනතුරු ලකුණු 275 ඉලක්කයක් හඹා යාම සඳහා පිටිට පිවිසියේ වීරේන්ද්‍ර ශෙවාග් සමග සචින් ටෙන්ඩුල්කර්. ඉන්දිය ක්‍රීඩා ලෝලීන්ගේ මහත් බලාපොරොත්තුවක් වූ මෙම ක්‍රීඩකින් දෙදෙනාට කඩුල්ලේ රැඳී සිටීමට වැඩි වේලාවක් ලැබුණේ නැහැ. ශෙවාග් ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග සමත් වුණා. ඉන් ටික වේලාවකට පසු ටෙන්ඩුල්කර් ලකුණු 18කට දැවී ගියා. ඉන් පසුව පිටිට එක් වූ ගෞතම් ගම්බීර සහ විරාට් කෝලි ඉන්දිය ප්‍රේක්ෂකයින්ට අස්වැසිල්ලක් ගෙන ආවේ තුන්වන කඩුල්ල සඳහා ලකුණු 97ක සමතාවයක් ගොඩනගමින් විරාට් කෝලි දැවියාමෙන් පසුව ධෝනි සහ ගෞතම් ගම්බීර ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තවත් තහවුරු කළා. ඒ හතරවන කඩුල්ල සඳහා ලකුණු 120ක සමතාවයක් ගොඩනගමින් ගෞතම් ගම්බීර ලකුණු 97කට දැවී ගියා. තරගයේ අවසන් පන්දුවාර 5 ඉතා උණුසුම් තරගයක් බවට පත් වූයේ පන්දු 30ක් තුල ලකුණු 30ක් රැස් කිරීමට අවශ්‍යව තිබූ නිසා. කෙසේ වෙතත් අවසානයේදී ක්‍රියාත්මක වූ ධෝනි සහ යුවරාජ් ඉන්දිය කණ්ඩායමට ජයගෙන ආවේ ලකුණු 277ක් රැස් කරමින්. යනු ඉන්දියාව 2011 ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරීන් ලෙස අභිෂේක ලැබුවා. Lift the World Cup after 28 years. The parties start in the dressing room. අවසන් තරගයේ වීරයා ලෙස මහේන්ද්‍ර සිං ධෝනි සම්මාන ලැබුව අතර තරගාවලියේ වීරයා වූයේ යුවරාජ් සිං. එම තරගාවලියේදී ඉන්දියාව දෙවන වරටත් ලෝක කුසලානේ දිනා ගනිද්දී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා පරාජයට පත් වූ දෙවන අවස්ථාව සඳහන් කරගත්තා. සමගින් සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. හැම මිනිත් රාත්‍රී 7:30ට සුබ රාත්‍රියක්.